මේ ඔක්කොම වෙනකොට මෙන්න අගමැතිවරයාගේ පුත්තුයි බඩතඩි ඇමතිවරුයි සාරියඳගත්ත මුක්කුඳ මන්ද කාන්තාවයි මේගොල්ලෝ ආතල් ගන්නවා වැලි දහමන පතවල රේස් යමින් නොදකින් මෙහෙම නරුම පවුලා ඒගොල්ලෝ සෞභාග්‍ය දැක්ම බලාගෙන යනකොට ඒගොල්ලන්ට විනෝද වෙන්න තියෙන දේවල් තියෙනවා සෞභාග්‍ය දැක්මේ. ඒ රාජ්‍ය නායකයන්ටයි ඒගොල්ලන්ට ඕන විදිහට සම්පත් ටික විකුණන්නයි රාජ්‍ය බැංකු ටික විනාශ කරන්නයි චීනගේ කක්කුසි වල බවට මේකපත් කරන්නයි ඇමරිකන් කාර්යයට ඕන විදිහට අපේ ඉඩකඩම් ටික විකුණන්නයි චීනුන්ට පෝට්සි ටික සින්නක් කරව ලියලා දෙන්නයි ඒවට තමයි ඒගොල්ලන්ගේ සෞභාග්‍ය දැක්ම තියලා තියෙන්නේ. ඇත්තටම මොන්ටිසෝරියට යන්න ඕනේ උන්. මොන්ටිසෝරි වල ඉන්නේ උන් ආණ්ඩුවක් කරන්න ගියාම ඇති වෙන නස්පැත්තිය මේ. මේක ඔහොම ටික දවසක් යනකොට තමයි අරිට්ටකී වෙන්ඩු පෙරුමාල්ට තේරුනේ යකෝ මූ මේ මට ලණුවක් දීලා තියෙන්නේ මේ මාව විනාශ කරන්න යන්නේ කියලා. ඒ නිසා තමයි අර ප්‍රසිද්ධ යාග හෝමයක් තියලා කිව්වේ රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා. නෙළුම් කුලන දැන් මොකාද ඒක ඉන්නේ මොකාටද ඒක තියෙන්නේ දැන් අපි කියන්නේ නෙළුම් කුලන උඩ නැගලා මුළු පවුලම පැනහලා නෙළුම් කුලෙන් බිමට මේක නිකන් හරියට ලබ්බ පොලේ ගැහුවා වගේ හැම එකටම ඔක්කොම දීලා තියෙන්නේ ඉතින් එකම රටක් හොයාගන්නකො one country one law කියන්න කලින් one country one law කියන්න කලින් දැන් මිනිසුන්ට පේන no country no law කියලා The News Reporter චීන තානාධිපති කාර්යාලය නිවේදනය කළා තියෙනවා අපේ රටේ අපේ ජනතාවගේ සම්පතක් වන ජනතා දේපොලක් වන මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරලා කියලා. අසාදු ලේඛන ගත කරලා තියෙනවායි කියලා. මේ තියෙන්නේ ලිපිය. ඒ සඳහන් වෙන්නේ LC significant risk reminder update. People's Bank of Sri Lanka has been blacklisted. දැන් මේ තමයි මේ අසූචි ආණ්ඩුවේ චීන අසූචි කන්ද නිසා රටට අත්වෙච්ච විනාශය. මේ අසූචි ආණ්ඩුවේ අසූචි කන්ද චීන අසූචි කන්ද මේ රටට ගෙනල්ලා දාන්න මේ රට වැසිකිළියක් කරන්න දරපු උත්සාහය නිසා දරමින් තියෙන උත්සාහය නිසා රටට අත්වෙලා තියෙන විනාශය. මහජන බැංකුව කියලා කියන්නේ 1961 ආරම්භ කරපු 1961 මේ මහජන බැංකුව ආරම්භ කරන්නේ මේ රටේ ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් විදිහට. සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් ඒ වගේම ටී.බී. ඉලංගරත්න මහතා අමාත්‍යවරයා විදිහට මේ මහජන බැංකුව ස්ථාපිත කරන්නේ. එතකොට මෙහි පළමු සභාපතිවරයා වෙන්නේ වින්සන් සුබසිංහ මහත්මයා. මේ රටේ මතකයේ තියෙන්නේ සඳලංකාවේ ගාන්ධි කියලා. සඳලංකාවේ ගාන්ධි කියන විරුදාවලිය ලත් මේ රටේ සමූපකාර ව්‍යාපාරයේ පියා විදියට හඳුන්වන වින්සන් සුබසිංහ මහත්මයා සභාපති විදියට ස්වේච්ඡාවෙන් මතක තියාගන්න කිසිදු වැටුපක් නොගෙන මේ මහජන බැංකුවේ සභාපතිවරයා ආරම්භක සභාපතිවරයා විදියට කටයුතු කරමින් ගොඩනගපු ඒ ප්‍රගතිශීලී ව්‍යාපාරය විසින් ගොඩනගපු ඒ ජාතික සම්පතක් ජනතාවගේ දේපොලක් වන මහජන බැංකුව අද මේ ආණ්ඩුවේ මජර ආණ්ඩුවේ මේ අසූචි ආණ්ඩුවේ චීන අසූචි කන්ද නිසා අද බරපතල විනාශයකට අද දමලා තියෙනවා. බරපතල විනාශයකට අද දමලා තියෙනවා. දැන් අපිට මාධ්‍ය වලින් පළ වෙනවා අපි දැක්ක තොරතුරු මේ චීන අසූචි කන්ද ගේන්න මේ අසූචි කන්ද පිටිපස්සේ කවුද ඉන්නේ කියන එක මාධ්‍ය වලින් වාර්තා පළ වෙනවා. විවිධ බුද්ධිමතුන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වනවා. මහාචාර්ය මාරබේ වගේ අය මේ පිළිබඳව අදහස් දක්වනවා. අපි අග්‍රාමාත්‍යවරයාට කියන්නේ වහාම මේකට උත්තර දෙන්න. මොකද මේකට චෝදනාවට ලක්වන්නේ අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයෙක් අයාගේ කසින් කෙනෙක්. මේ චීන අසූචි කන්ද පිටිපස්සේ ඉන්නේ කියන චෝදනාව එල්ල කරනවා. ඒ වගේම අපි දැක්ක අග්‍රාමාත්‍යවරයාගේ හිටපු ලේකම්වරයා එහෙම නැත්නම් අග්‍රාමාත්‍යවරයාගේ සහෝදරයාගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයා ආයේ පුත්‍රයාත් කියනවා මේකට තුන්වෙනි පාර්ශවයක් මේක විමර්ශනය කළා මේක පරීක්ෂණය කළා අපි මේක පිළිබඳව නිශ්චිත නිගමනයකට එන්න ඕනේ කියලා. ඒ නිසා අපි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලන්නේ වහාම පිළිතුරු දෙන්න. වහාම මේ පිළිබඳව ප්‍රකාශනයක් කරන්න. මොකද ඕගොල්ලන්ගේ මේ මජර අසූචි තණ්හාව නිසා මේ රටේ ජාතික දේපොලක් විනාශ වෙමින් තිබෙනවා. ජාතික දේපොලක් ඒ වගේම මේ රටේ ගොවීන් මේ රටේ ජනතාවට අසූචි කවන
මේ රටේ ජනතාවට මේ අසූචි කවන මේ අසූචි කන්ද පිටිපස්සේ කවුද ඉන්නේ කියන එක රටට ජනතාවට උත්තරයක් දෙන්න ඕනේ. අග්‍රාමාත්‍යවරයා උත්තරයක් දෙන්න ඕනේ මේකට. මොකද මාධ්‍ය වලින් පළවෙන්නේ මේ අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයෙක් සහ එයාගේ කසින් පිළිබඳව. නිකම් මේක මේ ලේකම් කෙනෙක් කරලා තියෙන්නේ මේකට අපි සම්බන්ධ නැහැ කියලා. නෑ ඒ අසූචි මතක තියාගන්න මේ සාටකෙත් අසූචි ගෑවිලා තියෙන්නේ. ඒ නිසා මේ රටේ ජනතාවට දැනගන්න ඕනේ. මොකද අද වන විට මේ රටේ ජනතාවගේ දේපොළක් මේ රටේ ඓතිහාසික නැවතත් කියන්නේ මේ ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරයකින් දේශපාලන ව්‍යාපාරයෙන් ගොඩනගපු මේ මහජන බැංකුව කියන මේ ජනතා දේපොළට තමයි මේ වගේ අපකීර්තියක් මේ වගේ විනාශයක් අත් කරලා දෙන්නේ. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේ රටේ ජනතාවගෙන් අපි මහජන බැංකුවේ සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ ප්‍රගතිශීලී සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ අසූචි ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන්න පාරට බහින්න. මේ අපේ ජාතික දේපොළට තමයි මේ වගේ ඉරණමක් ඇති කරලා තියෙන්නේ. මේ වගේ ඉරණමක් අද ඇති වෙමින් තිබෙන්නේ මේ ජාතික දේපොළට මේ ආණ්ඩුවේ තිබෙන මජරකම මංකොල්ලකාරීකම මේ ආණ්ඩුවේ තිබෙන අඥාන අමන ප්‍රතිපත්ති නිසා. දැන් එක පැත්තකින් දැන් මේ අසූචි කන්ද මේ අසූචි කොට දාන වැසිකිලියක් බවට මේ ලංකාව පත් කරන්න යනවා. බලන්න චීනය කටයුතු කරන විදිහ. ආණ්ඩුවට කොන්දක් තියෙනවද? හරිනම් කොන්දක් තියෙනවා නම් දැන් ආණ්ඩුව වහාම මේ අසූචි කන්ද නැත්නම් මේ අසූචි ගොඩට මේ රට යට කරන්න උත්සාහ කරන මේ අසූචි කන්ද ගේන්න උත්සාහ කරන මේ කොම්පැනිය බ්ලැක්ලිස්ට් කරන්න ඕනේ මුලින්ම. මොකද මේ රටේ ස්වෛරීභාවයට මේ රටේ භෞමික අඛණ්ඩතාවයට මේ රටේ ජනතාවට කරපු බරපතල හානියක් බරපතල අවනම්බුවක් බරපතල අපකීර්තියක්. හරිනම් ආණ්ඩුව මේ ගෙනාවේ හරියට ජාතික ආරක්ෂාව රටේ ජනතාව මේක නිකන් දියසෙන් කුමාරයෙක් ගෙනල්ලා අපේ ස්වෛරීභාවය අපේ භෞමික අඛණ්ඩතාවය අපේ පරමාධිපත්‍ය ආරක්ෂා කරනවායි කිව්වේ. අන්තිමේදී දියසෙන් කුමාරයා නෙමෙයි සුළු දියසෙන් කුමාරයා වගේ. චීනුන්ගේ අසූචි කන්ද ඉස්සරහා දෙකට තුනට නැමෙනවා. මෙහෙම නායකයෝ වැඩක් තියනවද? මෙහෙම ආණ්ඩුව වැඩක් තියනවද? කෝ ආණ්ඩුවෙන් ආණ්ඩුවට උත්තරයක් දෙන්න බෑ. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ වහාම මේ සම්බන්ධයෙන් මේ අසූචි කන්දට වග කියන්න ඕනේ කවුද කියන එක පිළිබඳව රජය වහාම හෙළි කරන්න ඕනේ. අපිට පේනවා ජනාධිපති මල්ලි එක පැත්තකින් පැය 24න් රසායනික පොහොර තහනම් කළා. අද වන විට ගොවීන් මහපාරට වැටිලා ගොවීන්ට වගාක කරගන්න බෑ පොර ටික නැහැ. ගොවියට ජීවත් වෙන්න විදිහක් නැහැ. මේ රටේ මිනිස්සුන්ට තුන් වේල කන්න බැරි තැනකටපත් වෙලා තියෙන්නේ. රට ගමන් කරමින් ඉන්න මහා සාගතයකට ඉතිහාසයේ කවරදාක්වත් නොදැකපු අත් නොවින්ද මහා සාගතයක් කරා රට ගමන් කරමින් තිබෙනවා. ඒ ජනාධිපතිවරයාගේ ඔලොමොට්ටල තකතිරු තීන්දුව නිසා. අනෙක් පැත්තෙන් දැන් අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයෙක් කසින් කෙනෙක් අන්තිමේදී චීනගේ අසූචි කවන්න සූදානම් වෙනවා. ඒ නිසා වහාම මේ සම්බන්ධයෙන් රජය පිළිතුරු දෙන්න ඕනේ. අග්‍රාමාත්‍යවරයා පිළිතුරු දෙන්න ඕනේ. දැන් මෙහෙම මේ රටේ ජාතික දේපොළ මේ රටේ ගොවිතැන මේ රටේ බැංකු පද්ධතිය මේ සියල්ලද කඩාගෙන වැටිලා මිනිස්සුන්ට යන්නේ නමක් නැති වෙලා ඉන්නකොට අපිට පේනවා මෙන්න අග්‍රාමාත්‍යවරයාගේ පුතා අර වැලිකඳු දාවන පතවල ආතල් ගන්නවා. බලන්නකෝ මේ මිනිස්සුන්ට කන්න බොන්න නැහැ. මිනිස්සුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ ටික නැහැ. මිනිස්සුන්ට හාල් ටිකක් හොයාගන්න බෑ. ගිනි ගණන් ගිහලා හාල් ටික. මෙහෙන් අපේ බැංකු ටික කඩාගෙන වැටිලා තියෙනවා. මේ ඔක්කොම වෙනකොට මෙන්න අගමැතිවරයාගේ පුත්තුයි බඩතඩි ඇමතිවරුයි සාරියඳ ගත්ත මොක්කුඳ මන්ද කාන්තාවොයි මේගොල්ලෝ ආතල් ගන්නවා වැලි දහවන පතවල රේස් යමින්. ඔන්න පවුල නොදකින් මෙහෙම නරුම පවුලක්. නොදකින් මෙහෙම ආණ්ඩුවක්. එහෙම යන ගමන් අපිට පේනවා කියනවා අපි දැක්කා ඊයේ මේ අග්‍රාමාත්‍යවරයාගේ පුත්‍රයා කියනවා ක්‍රීඩාමාත්‍යවරයා කියනවා දැන් මේ විදිහට ඇඩ්වෙන්චරස් මේ විදිහට ත්‍රාසජනක ක්‍රීඩාවල් හඳුන්වලා දීලා අපි මේ ක්‍රීඩාවන් වලින් ධනය උපයන්න එහෙම නැත්නම් විදේශිකයෝ ගෙන්නලා අපි මේ ක්‍රීඩාවන් හඳුන්වලා දෙන එක අපේ සෞභාග්‍යයේ දැක්මේ තියෙනවලු. සෞභාග්‍යයේ දැක්මේ තියෙනවා
ඒගොල්ලෝ සෞභාග්‍ය දැක්ම බලාගෙන යනකොට ඒගොල්ලන්ට විනෝද වෙන්න තියෙන දේවල් තියෙනවා සෞභාග්‍ය දැක්මේ. වැලි කඳු ධාවන පත හදන එක, ජොගින් ට්‍රැක් හදන එක. එතකොට මේ ග්‍රෝන් ෆ්‍රී ට්‍රැක් හදන එක, උස කුළුණු හදන එක. අන්න ඒවා මේ ජනතාවගේ මුදල් කාබාසිනියා කර මේ රටේ ජනතාවට නෙමෙයි තම තමන්ගේ පවුලේ තම තමන්ගේ රජකුමාරවරුන්ට පවුලේ රජකුමාරවරුන්ට සහ ඒ පාලක හවුලේ ඉන්න ඇම්බැට්ටයන්ට ව්‍යාපාරිකයන්ට දේශපාලකුවන්ට ඒගොල්ලන්ට විනෝද වෙන්න ඕන කරන දේවල් ටික ඒගොල්ලන්ගේ සෞභාග්‍ය දැක්මේ තියලා තියෙනවා. එතකොට සෞභාග්‍ය දැක්මේ ඔක්කොම තියෙනවා. හැබැයි සෞභාග්‍ය දැක්මේ නැහැ මිනිස්සුන්ට කන්න දෙන්න, මිනිස්සුන්ට හාල් ටික, ගොවියට පෝර ටික දෙන්න, මිනිස්සුන්ට බත් ටික දෙන්න, මිනිසුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන්න, ජාතික සම්පත් ටික ආරක්ෂා කරන්න ඒක සෞභාග්‍ය දැක්මේ නැහැනේ. අත්තිලහුවයි. එතකොට 69 ලක්ෂයක් ඡන්දෙ දීලා තියෙන්නේ ඒ රජකුමාරවරුන්ටයි ඒ රාජ්‍ය නායකයන්ටයි ඒගොල්ලන්ට ඕන විදිහට සම්පත් ටික විකුණන්නයි, රාජ්‍ය බැංකු ටික විනාශ කරන්නයි, චීනගේ කක්කුසි වල බවට මේකපත් කරන්නයි, ඇමරිකන් කාරයට ඕන විදිහට අපේ ඉඩකඩම් ටික විකුණන්නයි, චීනුන්ට පෝට්සි ටික සින්නක් කරවල ලියලා දෙන්නයි. ඒවට තමයි ඒගොල්ලන්ගේ සෞභාග්‍ය දැක්ම තියලා තියෙන්නේ. 69 ලක්ෂයක් ඡන්දෙ දීලා තියෙන්නේ මේ රජපෞලට විනෝද වෙන්න. 69 ලක්ෂයක් ඡන්ද දීලා තියෙන්නේ රජපෞලටයි රජපෞලේ කුමාරවරුන්ටයි විනෝද වෙන්න. ඒකනේ ඔය කියන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා ඒකනේ කියන්නේ මේක සෞභාග්‍ය දැක්මේ තියනවායි කියලා. ක්‍රීඩා අමාත්‍යවරයා කියනවා අපි තමයිලු මොනවාද මේ බයෝ බබල් එකේ මුලින්ම ක්‍රිකට් ගැහුවේ අපි. එතකොට ඒගොල්ලෝ තමයිලු දැන් මේ වැලි කඳු ක්‍රීඩාපතේ හදන්නේ අපි, මේ ධාවන පතේ හදන්නේ අපි ආසියාවේ. එතකොට මේගොල්ලෝ තමයි හොඳටම කරලා තියෙන ටික. ඔන්න සර්ගේ ආණ්ඩුව හොඳටම කරලා තියෙන්නේ ඒවා. මිනිස්සුන්ට කන්න බොන්න දෙන ඒවා නෙමෙයි. මිනිස්සුන්ට කන්න බොන්න ටික ගැන කතා කරන්න ගියාම, මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගැන කතා කරන්න ගියාම එතකොට ඔන්න ජනාධිපතිවරයා කියන ඒවා මට හතාල නැහැ. මගෙන් බලාපොරොත්තු වෙන්න එපා ඒවා. ඔය හාල් මිල අඩු කරන එක, පරිප්පු මිල අඩු කරන එක, ජාතික සම්පත් ගැන කතා කරන්න කාත් එක්කවත් කතා කරන්න සූදානම් නැහැ. අදානිත් එක්ක ඒවා කතා කරනවා, අම්බානිලා එක්ක ඒවා කතා කරනවා. මේ රටේ ජාතික සම්පත් වලට උත්තර දෙන්න එව්වට ජනාධිපතිවරයා සෑස්ති නැහැ, සූදානම් නැහැ. මට ඕවා කරන්න බෑ. ජනාධිපතිවරයා කියන මන්ම දන්නෙත් නැහැ. මට අත්දැකීම් ඇති, මගිනුත් වැරදිත් වෙලා ඇති. මට ඕවා දන්නේ නැහැ. ජනාධිපතිවරයාට ඒවා දන්නේ නැහැ. බඩු මිල ගැන දන්නේ නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අවශ්‍ය නැහැ. ඒවට සාධාරණත්වයක් ඉටි කරන්න මේ රටේ ජනතාව ජීවත් කරවන්න ජනාධිපතිවරයාට බෑ. ඒවා නැහැ සෞභාග්‍ය දැක්මේ. සෞභාග්‍ය දැක්මේ තියෙන්නේ මේවා. මේ ජොගින් ට්‍රැක් හදන එක. සෞභාග්‍ය දැක්මේ තියෙන්නේ වැලි ධාවන පත හදන එක. සෞභාග්‍ය දැක්මේ ග්‍රෝන් ෆ්‍රී ට්‍රැක් හදන එක. සෞභාග්‍ය දැක්මේ කුළුණු හදන එක. අර කුළුන්න හදලා තියෙනවා. දකුණු ආසියාවේ ලොකුම කුළුන්න කියලා හදලා තියෙනවා නෙළුම් කුළුණ. ඒ නෙළුම් කුළුණ. දැන් මොකාද ඒක ඉන්නේ? මොකාටද ඒක තියෙන්නේ? දැන් අපි කියන්නේ නෙළුම් කුළුණ උඩ නැගලා මුළු පවුලම පැනහලා නෙළුම් කුළුණෙන් බිමට. ඔය පවුලේ වටා ඉන්න ඇම්බැට්ටයෝ ටිකයි මේ අසූචි ආණ්ඩුවයි හරිනම් කරන්න ඕනේ. ඔය නෙළුම් කුළුණ උඩට නැගලා නෙළුම් කුළුණෙන් පල්ලෙහාට පනින එක. මුන් එහෙම පැනලා මැරෙන්න ඕන ආණ්ඩුවක්. මිනිස්සු පාරට බහලා එලවන්න ඕන ආණ්ඩුවක් මේක. එතරම් මේ රටේ ජනතාවගේ ආර්ථිකය, මේ රටේ මර්මස්ථාන, මේ රටේ කෘෂිකර්මාන්තය, මේ සියල්ලක්ම කාදමල විනාශ කළ පොළොවටම සමතලා කරලා තියෙන්නේ. ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේත් කියනවා ඉඳගෙන අපි ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් හදනවා. ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් හදන්න කලින් කෘෂි ආර්ථිකය ආරක්ෂා කරලා ඉන්නවා. දැන් බලන් යනකොට ඇවිල්ලා තියෙන්නේ කෘෂි ආර්ථිකය විනාශ කරලා ක්‍රීඩා ආර්ථිකයක් හදන්න. මොනවද? ක්‍රිකට් වලින්, ෆුට්බෝල් වලින් අපි හදනවලු ක්‍රීඩා ආර්ථිකයක්. ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක්. ඇත්තටම මේ මොන්ටිසෝරි ළමයි මොන්ටිසෝරියට යන්න ඕනේ උන්. මොන්ටිසෝරි වල ඉන්නේ උන් ආණ්ඩුවක් කරන්න ගියාම ඇති වෙන නස්පැත්තිය මේ. මොන්ටිසෝරි වල ඉන්නේ උන් ආණ්ඩුවක් කරන්න ගියාම රටට අත් වෙන නස්පැත්තිය මේ. ක්‍රීඩා ආර්ථිකයක් ගැන කතා කරනවා. එතකොට මේ ක්‍රීඩා ආර්ථිකයක් හදන්න වෙන්නේ නැති මේ කෘෂි ආර්ථිකය විනාශ කරන්නේ. මිනිස්සුන්ට කන්න බොන්න ටික නැති කරලා කන්න බොන්න තුන් වේල කන්න බැරි රටක මේ ක්‍රීඩා අමාත්‍යවරයා මේ පවුලේ උන් ටික කියනවනේ, මේ රජ පවුලේ උන්දලා ටික කියනවා අපි මේවා හදන්නේ මිනිස්සුන්ගේ කායික සහ මානසික සුවයක්
මේ කායික සහ මානසික සුවයක් සඳහා මිනිස්සුන්ට මේ මූදු ඒ මූදාවට ඇවිදලා මිනිස්සුන්ට සුවයක් ලබා ගන්නලු. මොකාටද යන්න පුළුවන් වෙන්නේ? මොකාටද යන්න පුළුවන් වෙන්නේ? ඕකේ මේ ඔය වැලි දහවන පතවල ඇවිදින්න, වැලි දහවන පතවල රේස් යන්න. මේ පෝට් සිටි එකයි ති චීන්නුන්ට. මේ චීන්නුන්ට අයිති කෙහෙල් මලේ යන්න පුළුවන්ද අපේ මිනිස්සුන්ට? මොකාද යන්නේ? කොහෙන්ද විදේශිකයෝ වට යන්නේ ඉන්නේ? මේ රජපවුලට විනෝද වෙන්න. මිනිස්සුන්ට මේ රේස් යනවා තියා මිනිස්සුන්ට මානසික කායික සුවයක් සියා මිනිස්සුන්ට කෙලින් හිට ගන්න මිනිස්සුන්ට අත්‍යවශ්‍ය ආහාර ටික නැහැ, තුන් වේල නැහැ. ඉස්සෙල්ලා මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය දේවල් නෙසසිටි එක හොයලා ඉන්න ඕනේ. මිනිස්සුන්ට මේ වැලි දහවන පතවල රේස් යන්න කියන එක හිතා ගන්න පුළුවන් මේ ආණ්ඩුවේ තිබෙන මනුස්සකමේ ස්වභාවය. මේ 69 ලක්ෂයට තේරෙනවද දන්නේ නැහැ. පත් කරලා මිනිස්සු නෙමෙයි විලෝපිකයෝ ටිකක්. නිකම් මේ හදවතේ ගැස්මක් නැති විලෝපිකයෝ ටිකක් පත් කරලා තියෙන්නේ. මුන් මේ අසූචි ගොඩෙනොත් සල්ලි හම්බු කරන විලෝපිකයෝ ටිකක් පත් කරගෙන තියෙන්නේ. අසූචි ගොඩෙනොත් සල්ලි හම්බු කරන මහ නරුම විලෝපික ආණ්ඩුවක් නෙමේක. ඒ විලෝපික ආණ්ඩුවට අන්තිමේදී මේ විලෝපික ආණ්ඩුව නිසා, මේ අසූචි ආණ්ඩුව නිසා අද විනාශයට යමින් තිබෙන්නේ මේ රටේ ජාතික දේපොළක්. මේ මහජන බැංකුව කියන මේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාරය ගොඩනගපු මේ ජාතික සම්පත තමයි අපිට අහිමි වෙමින් තිබෙන්නේ. ඒකේ ගෞරවය තමයි මේ අහිමි වෙමින් තිබෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ සේවකයන්ට මේ වෘත්තීය සමිති වලට වහාම පාරට බහින්න. මේ අසූචි ආණ්ඩුවට එරෙහිව පාරට බහින්න. මේ වගේ විනාශයක් මේ කවුරුත් කළා නැහැ. මේගොල්ලෝ තමයි ආවේ අපි මේ ජාතික දේපොළ ආරක්ෂා කරනවා. අපි රටේ ආරක්ෂාව තහවුරු කරනවා. රටේ ආරක්ෂාව නෙමෙයි. මේ චීනු හිතාගෙන ඉන්නේ ලංකාව උන්ගේ කොලනියක් කියලා. උන්ගේ කොලනියක් කියලා. උන් මේ ස්වාධීන රාජ්‍යයකට සලකන විදියට සලකන්නේ. උන් බලහත්කාරයෙන් කියන උන්ගේ නැව ගන්න කියලා. හතර වටේ තාම යනවා. කාටවත් කියන්න බෑ එහෙම කරන්නේ නැහැ කියලා. උන් තාම හොයන්නේ මේ අසූචි කොට මේකේ බාන්න. අසූචි කන්ද මේකේ බාන්න හදන්නේ. දැන් ලංකාව සලකලා තියෙන්නේ උන්ගේ කොලනියක් විදියට. ස්වාධීන රාජ්‍යයක්, ස්වෛරීය රාජ්‍යයක් විදියට නෙමෙයි ලංකාව සලකන්නේ. මේ ආණ්ඩුව ආවේ මේ ලංකාවේ ආරක්ෂාව, ලංකාවේ ගෞරවය, ලංකාවේ ස්වාධිපත්‍ය, ජාතික සම්පත් රැක ගන්න. ජාතික සම්පත් මේ විදියට මහජන බැංකුව වගේ ජාතික සම්පත්, ජාතික බැංකුවක්, ජාතික දේපොළක් මෙතරම් අගෞරවයකට, මෙතරම් කඩා වැටීමකට ලක් වෙලා නැහැ ඉතිහාසයේ කවරදාක්වත්. මේකට වග කියන්න ඕනේ මේ අසූචි ආණ්ඩුව. මේ අසූචි කන්දක් නිසා තමයි මෙවැනි ඉරණමක් ඇති වෙලා තියෙන්නේ. ඒවා නැවතත් අපි කියන්නේ වහාම අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දෙන්න ඕනේ. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දෙන්න ඕනේ. මේ කරලා තියෙන විනාශය සම්බන්ධයෙන්. කවුද මේ විනාශයට වග කියන්න ඕනේ කියන එක සම්බන්ධයෙන්. වහා මේ සම්බන්ධයෙන් පිළිතුරක් ලබා දෙන්න ඕනේ. දැන් විනෝද වෙවි ඉන්න එපා. මේ රටේ ජනතාවට අපි කියන්නේ මේ රජපවුලේ උන්දලා, රජපවුලේ කුමාරවරුයි, රජපවුලේ බිසෝවරුයි, රජපවුල වටා සිටින ඇම්බැට්ටයෝයි ව්‍යාපාරිකයෝයි රේස් පදිනවා. ඒ රේස් දිහා බල සතුටු වෙවි බඩකට පුරවගෙන ඉන්න කියලාද කියන්නේ. අපි මිනිස්සුන්ගෙන් අහන්නේ අපේ බඩකට පිරෙනවද එතකොට? මේ අපේ සම්පත් අපිට එකිනෙක අහිමි වෙමින් යන්නේ. එනිසා පාරට බහැලා එලවන්න ඕනේ ආණ්ඩුවක් මේක. මේ ආණ්ඩුවේ සියලු දේ අවසానයි. තවදුරටත් මේ ආණ්ඩුවට මේ රාජ්‍ය පාලනය ගෙන යාමට කිසිදු සුජාතභාවයක් නැහැ. කිසිදු සදාචාර අයිතියක් නැහැ. කිසිදු සදාචාර අයිතියක් නැහැ මේ ආණ්ඩුවට තවදුරටත් පාලනයේ රැඳී ඉන්න. ඒ සියලු දේවල් විනාශ කරමින් තිබෙන ආණ්ඩුවක් මේක. සියලු දේවල් විනාශ කරමින් තිබෙන ආණ්ඩුවක්. දැන් ඒ විදිහට අපිට තියෙන්නේ දැන් බලන්න මේක තමයි මේ ආණ්ඩුවේ දේශපාලන උපක්‍රමය. මේ ආණ්ඩුවට දැන් දන්නවා සියලු දේවල් විනාශ වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුවේ හැම තැනම චීනගේ අසූචි වල ඉඳලා සියලු දේවල් ගෑවිලා සබ්බ සකලමනාව නැති වෙලා තියෙන ආණ්ඩුවක්. දැන් මොකක්ද හදන්නේ? දැන් හදන්නේ කොහොම හරි කමක් නැහැ. මිනිස්සුන්ව ඩිස්ට්‍රැක්ට් කරන්න මේගොල්ලෝ දාන ඉත්තෝ ඉන්නවා. මේගොල්ලන්ගේ කෙමන මල් තියෙනවා. පිල්ලි දිනනවා. ඒ පිල්ලි ධම්මලා කොහොම හරි කමක් නැහැ මේ සිවිල් සමාජය අවුල් කරලා ජාතීන් අතර ආගම් අතර පුළුවන් නම් කෙහෙවලු පටලව ගන්න තැනකට අන කොටා ගන්න තැනකට මේක තල්ලු කරලා දාලා මේගොල්ලන්ගේ චීන අසූචි ගොඩයි මේගොල්ලෝ රට විකුණන ටිකයි
මේ රට විකුණන එකයි මේ ටික සම්පූර්ණයෙන්ම කොහොම හරි කරගන්න තල්ලු කරගන්න නම් මේගොල්ලන්ට ඕනේ කරනවා මිනිස්සුන්ව ඩිස්ට්‍රැක්ට් කරන්න. ඒ නිසා තමයි දැන් අපිට පේන්නේ අර අබසරණ උන්වහන්සේට දීලා තියෙනවා එක රටක් එක නීතියක් තැදීමේ සභාපතිකමද මොකද්ද කියන එක ජනාධිපති කාර්ය සාධක බලකායි. දැන් මේක නිකන් හරියට කාට හරි මහමෙරු පර්වතය නැගහන් කියලා කිව්වා වගේ වැඩක්. මහමෙරු පර්වතය නැගහන් කිව්වා වගේ වැඩක්. දැන් මහමෙරු පර්වතය නගින්න කලින් මහමෙරු පර්වතය කොහෙද තියෙන්නේ කියලා අහන්න එපායයි. මහමෙරු පර්වතය කොහෙද තියෙන්නේ කියලා අහන්න එපායයි. එහෙම නැත්නම් මේකට අර ඉතිහාසයෙන් ගන්න පුළුවන් කතාවක් තියෙනවා. හරියට අර අරිට්ටකී වෙන්ඩු පෙරුමාල්ට කෝවිලක් හදහන් කියලා රජ්ජුරුව කිව්වා වගේ වැඩක්. අරිට්ටකී වෙන්ඩු පෙරුමාල්ට ඒක හදන්න පුළුවන් කෝවිලක් නෙමෙයි. කැලණිගම් මිටිහාවත පල්ලෙහා තියෙන්නේ. ඒතකොට ඒක ගොඩ කරන්න වැලි ගොඩ දදා ඉන්න ඕනේ. මේක ඔහොම ටික දවසක් යනකොට තමයි අරිට්ටකී වෙන්ඩු පෙරුමාල්ට තේරුනේ යකෝ මූ මේ මට ලණුවක් දීලා තියෙන්නේ මේ මාව විනාශ කරන්න යන්නේ කියලා. ඒ නිසා තමයි අර ප්‍රසිද්ධ යාග හෝමයක් තියලා කිව්වේ රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා. රාජා හෝ මා හෝ ගංගා හෝ කියලා අන්තිමේදී සාප කෙරුවා අරිට්ටකී වෙන්ඩු පෙරුමාල් රජ්ජුරුවන්ට. තමන්ව අමාරුවේ දැම්මට. ඒ රාජා හෝ මා හෝ ගංගා හෝ කියන්නේ එක්ක රජු නැති වෙලා ඵලයක්, භූ විනාශ වෙලා ඵලයක්, එක්ක මම් මැරිලා ඵලයක්, එහෙම නැත්නම් ගඟ ගොඩ දමලා ඔක්කොම විනාශ වෙලා ඵලයක්. එහෙම යාග හෝමයක් තිබ්බ තමන්ට කරපු තමන්ට දීපු ලණුවට. දැන් අන්තිමට අපිටත් පේන්නේ මේ අබසරණ ගුරුනාන්සේට දීලා තියෙනෙත් එහෙම ලණුවක්. නැත්තම් ලෝක ඉතිහාසයේ මේ නූතන රාජ්‍ය ගොඩනැගීමේ කොහෙද තියෙන්නේ එක නීතියක්. එක නීතියක් හදනවා කියන සංකල්ප නීති එකම නීති හදපු ඉතිහාසයක් ලෝකේ නැහැ. නූතන ඉතිහාසයේ කොහෙවත් නැහැ. නීති හැදෙන්නේ විවිධාකාරයේ සම්මතයන්ගෙන්. විවිධ විශ්වාසයන් ආචාර ධර්ම ඇවතුම් පැවතුම් මේවා එකතු කරගෙන මේවා අතර සම්මුතියකින් තමයි නූතන රාජ්‍ය ගොඩනැගෙන්නේ. නීති ගොඩනැගෙන්නේ. ලංකාවෙත් එහෙමයි. ලංකාවේ නීති හැදෙන්නේ එහෙමයි. ලංකාවේ නීති හැදෙද්දී විවිධාකාරයේ විවිධ ආචාර ධර්ම විවිධ ඇවතුම් පැවතුම් සම්ප්‍රදායන් එකතු කරගෙන යටත් විජිතවාදීන් මේක හැදුවේ එහෙම රාජ්‍ය හැදුවේ එහෙම මේ විවිධාකාරයේ මේ තිබෙන ඇවතුම් පැවතුම් මේ තිබෙන විශ්වාසයන් මේ තිබෙන චාරිත්‍ර වාරිත්‍ර මේවා අතර එකතුවක් අතර මේවා අතර සම්මුතියකින් තමයි නූතන රාජ්‍ය ගොඩනගන්නේ. ඒ නිසා අපි දන්නවා උඩරට නීතිය එකක් තියෙනවා. එතකොට ද්‍රවිඩ සමාජයේ එක නීතියක් තිබෙනවා, මුස්ලිම් සමාජයේ තව නීතියක් තිබෙනවා. මේවා නිකන් එකපාරට සමතලා කරන්න බෑ. මේවා එකතු කරලා පොදු සම්මුතියකින් මේවා හදන්නේ. පොදු සම්මතියෙන් තමයි ලෝකේ රාජ්‍ය නීති හැදුනේ එහෙම. එංගලන්තය ගත්තත් එංගලන්තේ සම්ප්‍රදායන් වලින්. රෝමලන්දේසී එහෙම ගත්තත් එහෙම, ඇමරිකාව ගත්තත් එහෙමයි. නීති හැදෙන්නේ එහෙම. එකම නීතියක් තියෙනවා නම් තියෙන්නේ අර මූලධර්මවාදී අරාබි රටවල. ඉස්ලාම් මූලධර්මවාදයේ තියෙන රටවල තමයි එකම නීතියක් තිබෙන්නේ. මොකක් කරුණොත් බෙල්ල කපලා දාපන් කියන්නේ. ඒ එකම නීතියක් තියෙන්නේ මූලධර්මවාදී රටවල. එහෙම නැතුව ප්‍රජාතන්ත්‍රවාදී රටවල එහෙම දෙයක් නැහැ. ඒවට සියලු සම්ප්‍රදායන් ඒ අවතුම් පැවතුම් එකතු කරලා හදපු පොදු සම්මුතියකින් ගොඩනගෙන දෙයක්. රාජ්‍ය ගොඩනගන්නේ එහෙම. ඒ නිසා තමයි මේ අබසරණ උන්වහන්සේට කියනවා එහෙමනේ කියන්නේ කරන්න බැරි දෙයක්. කරන්න බැරි දෙයක් බාර දෙනවා. එතකොට මේකෙන් පුළුවන් කෙහෙවටලු කෙස්වලු පටලව ඉන්න. ආයෙත් අර රණ්ඩු වෙවි ඉන්න. මේක තමයි දීලා තියෙන ලණුව. දැන් මොකද ඉතින් බැලුවා අතන මෙතන රතන උන්වහන්සේගෙන් മന്ത്രിකම ගන්නත් බෑ. අතන මෙතන රතන උන්වහන්සේ මේකට දෙන්නෙත් නෑ. മന്ത്രിකම දෙන්නෙත් නෑ. අතන මෙතන උන්වහන්සේ. එහෙනම් මොකක් හරි දනුවක් දෙන්න ඕනේ. ලණුවක් දීලා තියෙනවා. එකම නීතියක්, එකම රටක්, එකම නීතියක් හදන්න ඔයා කියලා. මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. මේ කපේට කරන්න බෑ. අබසරණ උන්වහන්සේ තව මාස දෙක තුනක් යනකොට දෙස් දෙවල් තියලා තමයි මේකෙන් අයින් වෙන්නේ. මේක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් එකම රටක් එකම නීතියක් හදන්න කලින් එකම රටක් තියනවද කියලා කියහල්ලකෝ. මහරජුරුව ඇවිල්ලා මුළු රටම එක එකාට බෙදලා තියෙන්නේ. සර් ඇවිල්ලා රටම එක එකාට නිකන් තෑගි ඔප්පුවකින් වගේ දීලා තියෙන්නේ. යුගදනව් එකෙකුට දීලා තියෙනවා. පෝට් සිටි එක තව එකෙකුට දීලා තියෙනවා. ඒකේ තියෙන වෙනම නීතියක්. ඒකේ තියෙන වෙනම නීතියක්. පෝට් සිටි එක එකෙකුට දීලා තියෙනවා. නෑ බටහිර ජැටිය තව එකෙකුට දීලා තියෙනවා. යුගදනාව තව එකෙකුට දීලා තියෙනවා. මේක නිකන් හරියට ලබ්බ පොලේ ගැහුවා වගේ හැම එකකටම ඔක්කොම දීලා තියෙන්නේ. ඉතින් එකම රටක් හොයාගන්නකො. one country one law කියන්න කලින් one country one law කියන්න කලින් දැන් මිනිසුන්ට පේනවා no country no law කියලා. නීති කඩනවා පැය 24ෙම. දේශපාලනඥයෝ නීති කඩනවා පැය 24ෙම එකම නීතියක් හදනවා තියලා.
එකම තියක් හදනවා තියා දේශපාලනඥයෝ පැය 24ම නීති කඩනවා. මේ ආණ්ඩුව ආපු ගමන් කරේ ආණ්ඩුව ආපු ගමන්ම කරපු ටික තමයි තමන්ට විරුද්ධ තමන්ගේ පවුලයටයි තමන්ගේ හිතවතුන්ටයි තමන්ගේ සට්ටැම්බියන්ටයි විරුද්ධව තියෙන නඩු ටික අධිකරණේ විභාග වෙන නඩු ටික ඉවත් කරගත්තේ. ඔන්න ඇවිල්ලා නීතියට කරපු ටික. ඊට පස්සේ දැන් අපිට පේන පොලිසිය මේ ඉහළ නිලධාරි මහපාරේ මිනිස්සු එක පැටලෙන විදිහ. දැන් කියන්නේ මීලා ගිහිලා මිනිස්සු එක රණ්ඩු වෙනවා. නීති ආරක්ෂා කරන්න ඉන්න මිනිස්සුත් කටයුතු කරන්නේ එහෙම. ඉස්සෙල්ල එක රටක් එක නීතියක් තියන්න කලින් ඉස්සෙල්ල නීතිය කොහෙද තියෙන්නේ කියලා හොයාගෙන ඉන්න එපායි. ඒ නිසා තමයි කියන්නේ අනෙක් කාරණේ තමයි එක රටක් එක නීතියක් හදන්න එක නීතියක් ගැන කතා කරන්න අඩුම තරමෙන් නීතිය අයන්න ආයන්නවත් දන්න මිනිහෙක් පත් කරගන්න එපායි. නීතිය අයන්න ආයන්නවත් දන්න එපායි. උසාවියේ හැසිරෙන්නේ කොහොමද කියලාවත් දන්නේ නැති මිනිස්සුෙකුට සභාපතිකමක් දෙනවා. උසාවියේ හැසිරෙන්නේ කොහොමද කියලාවත් දන්නේ නැහැ. උසාවියේ අධිකරණයේ ඉන්න විනිසුරුවරුන්ට සත්තුන්ගේ නම් කියලා කෑග ගහ. අන්තිමේදී ඒ නිසාම අධිකරණයට අපහාස කිරීම මත හිරේට ගිහිල්ලා අන්තිමේදී මේ එළියට ආවේ ජනාධිපති සමාවකින්. නිදොස් කොට නිදහස් කළා නෙමෙයි ජනාධිපති සමාවකින්. ඒ කියන්නේ සමාව දීමකින්. සමාවක් ලැබුණික වැරද්දක් කරොත් නේ සමාවක් දෙන්නේ. වැරද්දක් නිසා සමාවක් ලැබිලා එළියට ඇවිල්ලා ඉන්නේ. ඔය නිදොස් කොට නිදහස් වෙලා නෙමෙයි එහාට දෙනවා නීතිය ගැන කතා කරන්න. එකම රටක් එකම නීතියක් හොයන්න කියලා. අඩුම තරමින් රතවාහන නීතියවත් දන්නේ නැති කෙනෙක්නේ. බීමතින් රිය පදවන්න බෑ කියලාවත් දන්නේ නැති කෙනෙක්නේ. බීමතින් රිය පදවන්න බෑ කියලා දන්නේ නැති කෙනෙක්. පාසුදේව නානක්කාර මහත්තයන් ඕනනම් අහන්න පුළුවන් මේකේ වැඩි විස්තර. එහෙම ගිහිල්ලා දඬුවම් ලැබපු කෙනෙක්නේ. ඒතකොට එහෙම අයට දෙනවා එකම රටක් එකම නීතියක් ගැන කතා කරන්න හදන්න කියලා. එහෙනම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. මේ මොකද්ද කරලා තියෙන්නේ? මේ තියෙන්නේ අපිට තලු මර ඉන්න මොකක් හරි දානවා. බෝලයක් දානවා. කාගේත් එක්ක හරි රණ්ඩුවක් ආරෝවක් හදාගන්න දෙයක් දානවා. මේක තමයි හැමදාම කළේ. රටේ දේශපාලන ආර්ථික ප්‍රශ්නයක් ආවොත් බරපතල දේශපාලන ආර්ථික ගැටලුවක් එනවා නම් ජනතා නැගිටීම් එන්න සූදානම් වෙලා තියෙනවා නම් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුව පහුගිය කාලවලම කරපු දෙයක් තමයි මේ වගේ පිල්ලි දාන එක. මේක තමයි ඩිස්ට්‍රැක්ෂන් එක. මේගොල්ලන්ගේ ඉස්සරහට දානවා. බ්‍රොයිලර්ලා වගේ ඉස්සරහට දානවා මේගොල්ලන්ව. ටක් ගාලා දානවා අර වහිනකොට අර හෙන්නක ගහ වහිනකොට දාන්නේ යකඩ කෑලි. අන්න ඒ වගේ මේගොල්ලන්ව දානවා. මේගොල්ලන්ව දාලා තමයි මේක එහාට මෙහාට ගෙනිහිල්ලා මේක අවුල් කරලා ජනතාවගේ අවධානය වෙනතකට යොමු කරලා ඒගොල්ලන්ගේ නරුම කුපාඩි තකතිරු ඔලොමොට්ටල වැඩ ටික එහෙම්මම කරගෙන යන්නේ. මේගොල්ලෝ දන්නවා දැන් මේගොල්ලන්ට මේ චීන අසූචි නැවෙන් ගැලවෙන්න බෑ කියන එක. චීන පස්සෙන් පන්නනවා. මේක කොහොම හරි මේක අපේ ඔළුවට දාන්න ඕනේ. කොහොම හරි ඇමරිකන් කාරයට මේ ටික දෙන්න ඕනේ. කොහොම හරි මේ ඉඩම් ටික විකුණගෙන යන්න ඕනේ. ඒ නිසා ජනතාවගේ අරගල එනවා. වෘත්තීය සමිති අරගල එනවා. වෘත්තීය සමිති අරගල එනවා. ගුරුවරුන්ට පඩි ටික දී ගන්න බෑ. ඒ නිසා මේ සියලු දේවල් වෙනකොට මේක කොහොම හරි කරලා හෙට මෙහාට තල්ලු කරන්න මිනිස්සුගේ අවධානය වෙනතකට යවන්න මිනිස්සුන්ව වෙන කොහේ හරි ගැටුමකට පටලවන්න තමයි මේ වගේ අය දාලා මෙන්න මේ වගේ ඒවා දෙන්නේ. ඒ නිසා මේක කරන වැඩක් නෙමෙයි. ඒ නිසා අපි ජනතාවට කියන්නේ වහාම මේක පස්සේ දුවන්න නෙමෙයි. මේ අබසරණ ගුරුන් වහන්සේලා පස්සේ දුවන්න එපා. වහාම මේ රටේ බරපතල දේශපාලන ආර්ථික අර්බුදයක් ඇති වෙමින් තිබෙන්නේ. ජනතාවට තුන් වේල කන්න බැරි වෙලා තියෙන්නේ. මේ අසූචි ආණ්ඩුව අසූචි ටික අපේ ඔළුවේ දාන්න යන්නේ. අසූචි ආණ්ඩුව මේ අසූචි ටික මේක කක්කුසියක් කරන්න යන්නේ චීනගේ. ඒ නිසා වහාම ජනතාව සටනට එන්න ඕනේ. වෘත්තීය සමිතියේ සටනට එන්න ඕනේ. මේ දැම්මම මේ රටේ ජාතික සම්පතක් වෙන මහජන බැංකුව විනාශ කරලා තියෙන්නේ. බ්ලැක් ලිස්ට් කරලා තියෙන්නේ. මේ චීනගේ අසූචි ගොඩ නිසා, චීනගේ අසූචි කන්ද නිසා. ඒ නිසා ඒ වෘත්තීය සමිතියේ සටනට එන්න ඕනේ. ඒ නිසා මේ කාගේවත් පිල්ලි වලට රැවටෙන්න එපා. පිල්ලි දැම්මයි කියලා තමන් මේ අවධානය මේ දේශපාලන අරගලයෙන් පිට පනින්න එපා. දේශපාලන අරගලයෙන් පිට පනින්න එපා. ඒ නිසා තමයි අපි කියන්නේ මේ මොහොතේදී මේ රටේ ජනතාව පාරට බැහැලා මේ ආණ්ඩුව එලවන්න ඕන තැනක තියෙන්නේ. පාරට බැහැලා එලවන්න ඕන තැනක තියෙන්නේ. ඒ වගේම අපි අර 12 දෙනාගේ කණ්ඩායමට මේ ආණ්ඩුවේ විමල් වීරවංශ මහත්තයා ප්‍රමුඛ අර වාමාංශික කණ්ඩායම් වලට කියන්නේ අර අපි කියනවානේ අර එළුවගේ මොකද්ද වැටෙනකම් පස්සේ යනවයි කියලා. එළුවගේ මොකද්ද වැටෙනකම් පස්සේ යනවා වගේ නරියා එහෙමනේ එළුවගේ මොකද්ද වැටෙනකම් පස්සේ ගියාලු. අන්තිමේදී වැටිච්ච දෙයක් නැහැලු. ඒ වගේ මේ ජනාධිපතිවරයා ආයා කරයි යාගේ පස්සෙන් යනවා. එයා තමයි මේක කරන්නේ කියලා පස්සෙන් ගිහලා අන්තිමේදී හොට බිම යනගත්තනේ ඊයේ. ජනාධිපතිවරයා කරන්නේ කොහොමද? එයා රෑ 12ට මේව අස්සම් කරලා ගිය කෙනා. ජනාධිපතිවරයා කරන්නේ කොහොමද? එයා කියනවා මං ආවේ මිනිසුන්ට කන්න දෙන්න නෙමෙයි කියලා.
ජනාධිපතිවරයා කරයිද? ජනාධිපතිවරයා කියන මගෙන් හාල් මිල පරිප්පු මිල අහන්න එපා. ඕවා මට අදාළ නැහැ කියලා. ජනාධිපතිවරයා කියන මම මේවා දන්නේ නැහැ. මගිනුත් වැරදි වෙලා තියෙනවා. මට දැන් මේක කරන්න බෑ. ඔන්න ඔය වගේ කතා ජනාධිපතිවරයා කියනවා. ඉතින් ජනාධිපතිවරයා පස්සෙන් යනවා කියන්නේ අර එඩුවගේ මොකද්ද වැටෙනකම් පස්සේ යනවා වගේ තමයි. අන්තිමේදී වෙන්නේ අර නිකන් පහන් සීලට ඇදිලා ගිය මෙරු ටික වගේ. ලාම්පුවට ඇදිලා ගිය මෙරු ටික වගේ ඕකෙම පිච්චිලා අලු වෙලා යන එක. ඒ නිසා අපි කියන්නේ දැන් වහාම පාරට බහින්න මහත්තුරුනි. පාරට බහින්න තව මොකක්ද ඉතුරු වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ ආරක්ෂා කරන්න? ජනතාවගේ පැත්තේ ඉන්න. මිනිස්සුන්ට කන්න ටික නැති වෙලා තියෙන්නේ. මේ අපේ සම්පත් නැති වෙලා තියෙන්නේ. මේ මහජන බැංකුව අපි අහන්නේ තිස්ස විතාරණ මහත්තයාලගෙන් වාසුදේව නානායක කරලගෙන් අපි අහන්නේ මේ ප්‍රගතිශීලී වාම ප්‍රගතිශීලී ව්‍යාපාර ගොඩනගපු බැංකු මේ නැති වෙලා තියෙන්නේ. ටීබී ලංගරත්න සිරිමව බණ්ඩාරනායකලා ගෙනාපු මේ බැංකු නැති වෙලා තියෙන්නේ. වින්සන් සුබසිංහල ගෙනාපු බැංකු නැති වෙලා තියෙන්නේ. මේ ජාතික සම්පත් අපිට නැති වෙලා තියෙන්නේ. මොන කෙහෙල් මලකටද තව මේකේ ඉන්නේ? කටු සූප්පු කර කර. මීට වඩා පතාක යෝධය ආණ්ඩුව වලින් ආ වෙන්නෙන් පෙරේලා කොලින් ආදි සිල්වලා ආවේ කොහමද? ඒගොල්ලෝ ආවේ මේ නිකන් ඇමරිකාවත් එක ගිවිසුමක් ගහනවායි කිව්වහම අර ෆීලික්ස් ඩෑස් බණ්ඩාරනායකලා ගිවිසුම් ගහනවායි කියලා ඇමරිකාවෙන් කිව්වේ කොහමද? ෆීලික්ස් ඩෑස්ලා ඇමරිකාවත් එක්ක ගිවිසුම් ගැහුවොත් කුස්සිය පැත්තෙන් අපි ඉස්සරහින් බැහැලා යනවායි කියලා ඇමතිකන් දාලා ආවේ. එන්නෙන් පෙරේලා කොලින් ආදි සිල්වලා. එනිසා මේවා මොනවද? මේ කටු කකා ඉන්න බා තිස්ස විතාරණ මහත්තයාට කියන්නේ. එන්නෙන් පෙරේරාගේ බෑන නේද? එන්නෙන් පෙරේරාගේ බෑන නේද? ඒ මිනිස්සුන්ට ලැජ්ජා කරන්න එපා. ඒ මිනිස්සු තමන් වැළලිලා තියෙන තැන්වලනුත් ඒ මිනිස්සු බලාගෙන ඉන්න ඇති මේවා. ඒ මිනිස්සුන්ට මේ මැරිච්ච මිනිස්සුන්ට සාප කරන්න තියන්න එපා. ඒ මිනිස්සු හදපු දේවල් මේ ගොඩනගපු දේවල් මේ නැති වෙන්නේ. තාම මොනවද බලාගෙන ඉන්නේ? එනම් සහෝදරයා කිව්වේ කොහොමද 1970 හිටපු ආණ්ඩුවෙන් එළියට එනකොට අපි වැටෙන්නේ ජනතාවගේ ඔඩොක්කුවට කිව්වා. එහෙමයි කිව්වේ. ඉතින් ඕගොල්ලෝ වැටෙන්න ඕනේ ජනතාවගේ ඔඩොක්කුවට. රාජපක්ෂලගේ ඔඩොක්කුවේ ඉඳලා හරියන්නේ නැහැ. මේ පවුලේ ඔඩොක්කුවේ ඉඳලා හරියන්නේ නැහැ. ජනාධිපතිගේ පස්සෙන් යන්න එපා. එළුවගේ මොකක්ද එකක් වැටෙනකම් බලන් ඉන්නවා වගේ. ජනාධිපති දන්න ටික ඕක. ජනාධිපති ඇවිල්ලා දේශපාලන කඳුලක් දන්නේ නැති මිනිස්සෙක්. එයා වැඩ කරන්නේ එයාගේ ව්‍යාපාරික පන්තියත් එක්ක. එයා කමිටඩ් ප්ලූටොක්‍රැට් කෙනෙක්. එයා කොමිටඩ් ප්ලූටොක්‍රැට් කෙනෙක්. එයා ඇවිල්ලා මේ ව්‍යාපාරික පන්තිය වෙනුවෙන් වැඩ කරන එකේ නියෝජිතෙක්. එයා ජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. එයා ඒක කියනවා. මට බෑ මිනිසුන්ට කන්න දෙන්න කියලා. එයා ඒක කියනවා. ඒතොර එයා ඕන තරම් බඩු මිල වැඩ කරහන් කියනවා. ඒ නිසා තමයි උන් බඩු මිල වැඩි කරගෙන යන්නේ. මේගොල්ලෝ මේ මෙයාගේ පස්සෙන් යනවා මොකක්ද වැටෙනකම් බලන් ඉන්නවා වගේ. කරන්න බෑ මේක. ඒ නිසා මේ සම්ප්‍රදායන් වලට ගරු කරන්න. ඒ ඉතිහාසයන් සම්ප්‍රදායන් වලට ගරු කරන්න. එළියට බහින්න ජනතාවත් එක්ක සටන් කරන්න. සටන් කරලා මේ මොහොතේදී මේ ආණ්ඩුව කරන විනාශය දැන් විනාශය 90% විතර කරලා තියෙන්නේ. ඒ විනාශයට එරෙහිව සටන් කරන්න ජනතාවට නායකත්වය දෙන්න. අපිට අවශ්‍ය කරනවා ඉතා ඉක්මනින් ජනතාව පාරට බහැලා මේ දුර්දාන්ත ආණ්ඩුව මේ මංකොල්ලකාරී ආණ්ඩුව මේ අසූචි ආණ්ඩුව වහාම අවසන් කළ යුතුයි. වහාම ගෙදර යැවිය යුතුයි. ඒක තමයි මේ රටේ ජනතාවගේ සහ මේ රටේ ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරවල වගකීම බවට පත් වෙලා තියෙන්නේ. ස්තුතියි. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.